ඔබ පෙර වීඩියෝවේ නාමපදවල අයිතිය සම්බන්ධ පණ ඇති කොටස සම්බන්ධව ඉගෙන ගත්තා. පණ ඇති නාමපදවල අයිතිය උඩුකොමාව සහ S අකුර භාවිතයෙන් සිදු කරන ආකාරය. පණ නැති නාමපදවල අයිතිය ප්‍රකාශ කරන්නේ අපි නාමපදයේ මුල of කියන නිපාතය යොදවනවා. නාමපදයේ මුල අපි පණ ඇති නාමපදවල අයිතිය ප්‍රකාශ කරේ නාමපදයේ අග උඩුකොමාව S අකුර භාවිතා කරලා. නමුත් පණ නැති නාමපදවල අයිතිය ප්‍රකාශ කරන්න අපි of කියන නිපාතය භාවිතා කරනවා පණ නැති නාමපදයේ මුල. බලන්න ඔබගේ වම් අතපස before known nouns with of. of සමග කලින් දන්න නාමපද. පළමු වන උදාහරණය of the pen. ඔබ දන්නවා the pen කියන්නේ පෑන. කලින් දන්නවා. the pen කියන නාමයේ මුල of කියන නිපාතය යොදවනකොට of the pen කියන්නේ පෑනේ. පෑනට අයිති කියන අර්ථය එයින් අඟවනවා. of කියන නිපාතයේ නිතරම ඉංග්‍රීසියේදී අයිතිය ඇඟවීම සඳහා අපි භාවිතා කරනවා. අයිතිය ඇඟවීම සඳහා පණ නැති නාමපදවල අයිතිය ඇඟවීම සඳහා අපි භාවිතා කරනවා of කියන නිපාතය. of the pen පෑනේ. බලන්න of the pen කියන්නේ කලින් දන්න නාමය. ඊට ඉදිරියෙන් තියෙනවා of a pen. a pen කියන්නේ පෑනක්. කලින් දන්නේ නැහැ. of a pen පෑනක. පෑනකට අයිති. දෙවන උදාහරණය of the table මේසයේ. මේසයට අයිති. the table මේසය. of ගෙන් අයිති අඟවනවා. of the table මේසයේ. ඊට ඉදිරියෙන් තියෙනවා කලින් නොදන්න නාමයේ අයිතිය. of a table. a table කිව්වේ මේසයක්. of a table මේසයක. මේසයකට අයිති. හොඳින් හඳුනගන්න කලින් දන්න සහ කලින් නොදන්න නාමපදවල අයිතිය ප්‍රකාශ වෙන විදිහ. තුන්වන උදාහරණය of the car. the car කාර් එක. කලින් දන්නවා. of the car කාර් එකට අයිති. ඊට ඉදිරියෙන් තිබෙනවා of a car. a car කාර් එකක්. කලින් දන්නේ නැහැ. of a car කාර් එකක. කාර් එකකට අයිති. ඊළඟ උදාහරණය of the gate. the gate ගේට්ටුව. කලින් දන්නවා. of the gate ගේට්ටුවේ. ඊට ඉදිරියෙන් තියෙනවා of a gate. a gate කලින් දන්නේ නැහැ. ගේට්ටුවක්. of a gate ගේට්ටුවක. ඊළඟ උදාහරණය of the tree. the tree ගස. ගහ. of the tree ගහේ. ඊළඟ ඊට ඉදිරියෙන් තිබෙනවා of a tree. a tree ගහක්. කලින් දන්නේ of a tree ගහක. ගහකට අයිති. ඊළඟ උදාහරණය of the flower. the flower මල. කලින් දන්නවා. of the flower මලේ. මලට අයිති. ඊට ඉදිරියෙන් තිබෙනවා of a flower. a flower මලක්. කලින් දන්නේ නැහැ. of a flower මලක. මලකට අයිති. දැන් අපි උදාහරණ කිහිපයකට යමු. බලන්න මෙම උදාහරණය දෙස. කොපුව. පෑනේ කොපුව. පෑන් වලට භාවිතා කරන කොපුව. කලින් දන්නවා the clip. පෑන. කලින් දන්නවා the pen. පෑනේ. පෑන. කලින් දන්නවා the pen. පෑනේ of the pen. of the pen පෑනේ. පෑනට අයිති. බලන්න අපි කියනවා පෑනේ කොපුව. පෑනේ. පෑනට අයිති කොපුව. පෑනට අයිති කොපුව. අයිතිය කියවෙන නාමය මුලින් සිංහලේදී කියවෙනවා. එයට අයිති වෙලා තියෙන දෙය දෙවනුව කියවෙනවා. පෑනේ කොපුව. ඒත් ඉංග්‍රීසියට යනකොට අවබෝධ කරගන්න අයිතිය කියවෙන නාමය දෙවනුවටත් අයිති වෙලා තියෙන දේ පළමුවත් ප්‍රකාශ වෙනවා. හඳුනගන්න සිංහලෙන් භාවිතා කරන ආකාරය නෙවෙයි මෙහි පදමාරුව සිදු වෙනවා. දැන් බලන්න පෑනේ කොපුව. the clip of the pen. the clip of the pen. the clip කොපුව
of the pen පෑනේ. බලන්න සිංහලයේදී පෑනේ කොපුව කියන ආකාරයට කියවෙනකොට ඉංග්‍රීසියට යනකොට එය කොපුව පෑනේ කියන ආකාරයට පද මාරු වෙනවා. The clip of the pen. මීළඟ උදාහරණය කොපුවක්. කොපුවක් කලින් දන්නේ a clip. පෑනක් කලින් දන්නේ a pen. පෑනක පෑනක පෑනකට අයිති කලින් නොදන්න පෑනකට අයිති of a pen. එතකොට පෑනක කොපුවක් a clip of a pen. පෑනක කොපුවක් a clip of a pen. මීළඟ උදාහරණය කකුල the leg කලින් දන්නවා කකුල the leg. මේසය කලින් දන්නවා the table. මේසයේ මේසයට අයිති of the table. the table මුල of යොදනවා. මේසයේ කකුල the leg of the table. මීළඟ උදාහරණය කකුලක් a leg කලින් දන්නේ මේසය the table කලින් දන්නවා. මේසයේ of the table. මේසයේ කලින් දන්න නාමයට අයිති of the table. දැන් මෙතන අපි කියනවා මේසයේ කකුලක් a leg of the table. a leg අයිති වෙලා තියෙන දේ කලින් දන්නේ අවිනිශ්චිතයි. of the table අයිතිය කියවෙන එක්කෙනා කලින් දන්නවා නිශ්චිතයි. මේසයේ කකුලක් a leg of the table. මීළඟ උදාහරණය කකුලක් a leg කලින් දන්නේ මේසයක් a table කලින් දන්නේ මේසයක of a table කලින් නොදන්න මේසයකට අයිති of a table මේසයක. මේසයක කකුලක් a leg of a table. මේසයක කකුලක් කිව්වහම අයිති වෙලා තියෙන දේ කකුලක් a leg එයා කලින් දන්නෙත් නෑ. අයිතිය කියවෙන කෙනා of a table එයා කලින් දන්නෙත් නෑ. බලන්න මීළඟ උදාහරණය දෙස. අපි මෙතන එක නාමයක් බහුවචන ලෙසත් අනිත් නාමය ඒකවචන ලෙසත් පාවිච්චි කරලා තියෙනවා. කකුල් the legs. අපි මෙතන කලින් සඳහන් කළ කලින් දන්න කකුල් කියන අර්ථය පාවිච්චි කරනවා. කලින් සඳහන් කරපු කකුල් the legs කලින් දන්නේවා කකුල්. මේසය the table කලින් දන්නවා. මේසයේ මේසයට අයිති of the table of the table. මේසයේ කකුල් the legs of the table. මීළඟ උදාහරණය කකුල් legs කලින් දන්නේ before unknown plural form. මේසය the table කලින් දන්නවා singular form. මේසයේ of the table මේසයට අයිති කලින් දන්න මේසයට අයිති of the table. මේසයේ කකුල් මේසයේ කකුල් වගේක් legs of the table. මේසයේ කකුල් මේසයේ කකුල් වගේක් legs of the table. next one කකුල් legs කකුල් වගේක් කියන අර්ථය කලින් දන්නේ මේස tables මේස වගේක් කලින් දන්නේ විශේෂ සඳහනක් නෑ. මේසවල ඔය මොනවා හරි මේසවල of tables කලින් දන්නේ විශේෂ සඳහනක් නෑ. මේසවල කකුල් legs of tables. next one කකුල් legs කකුල් වගේක් මොනවා හරි කකුල් කලින් දන්නේ මේස the tables කලින් සඳහන් කර මේස කලින් දන්නවා කලින් සඳහන් කරලා. මේසවල of the tables මේසවල කකුල් legs of the table. දැන් බලන්න මෙම උදාහරණ 6 දෙස. මෙම උදාහරණ 6ේම භාවිතා කරලා තියෙන නාමපද දෙකම කලින් දන්න ඒකවචන නාමපද before known singular forms. අයිති වෙලා ඉන්න එක්කෙනත් ඒකවචන කලින් දන්නවා. අයිතිය කියවෙන කෙනත් ඒකවචන කලින් දන්නවා. බලන්න පළවෙනි එක. පෑනේ කොපුව the clip of the pen. මේසයේ කකුල the leg of the table. කාර් එකේ පාට the color of the car. ගේට්ටුවේ අගුල the lock of the gate.
ගසේ අත්ත, the branch of the tree. මලේ පෙත්ත, the petal of the flower. මීළඟ උදාහරණයේ නාමපද දෙකම කලින් දන්නේ නැහැ ඒක වචන. before unknown singular. අයිතිය කියවෙන කෙනා කලින් දන්නෙත් නැහැ. අයිති වෙලා ඉන්න කෙනා කලින් දන්නෙත් නැහැ. බලන්න උදාහරණ දෙස. පෑනක කොපුවක්. a clip of a pen. මේසයක කකුලක්. a leg of a table. කාර් එකක පාටක්. a color of a car. ගේට්ටුවක අගුලක්. a lock of a gate. ගහක අත්තක්. a branch of a tree. මලක පෙත්තක්. a petal of a flower. මීළඟ උදාහරණ කට්ටලය දෙස බලන්න. අයිති වෙලා ඉන්න නාමපදය කලින් නොදන්න ඒක වචන before unknown singular. අයිතිය කියවෙන නාමය කලින් දන්න ඒක වචන before known singular. බලන්න පළවෙනි උදාහරණය දිහා. පෑනේ කොපුවක්. a clip of the pen. පෑනේ කොපුවක් කියලා කියනවා නම් එක පෑනකට කොපු දෙක තුනක් තියෙන්න ඕන. නමුත් අපි දන්නවා එක පෑනකට තියෙන එක කොපුවයි. නමුත් මේක ප්‍රායෝගික ලෝකයේ ඒ තරම් තාත්වික නැති වුණාට මේ උදාහරණය භාවිත කරලා හිතන්න. a clip of the pen කිව්වොත් එක පෑනට කොපු දෙක තුනක් තියෙනවා. ඒ තියෙන කොපු දෙක තුනෙන් මොකක් හරි එකක් ගැන තමයි මේ කතා කරන්න කියන වගේ අවබෝධ කරගන්න. බලන්න දෙවෙනි උදාහරණය. මේසයේ කකුලක්. a leg of the table. මේසෙට කකුල් හතරක් තියෙන එකේ මොකක් හරි කකුලක්. කාර් එකේ පාටක්. a color of the car. මෙහෙම කියනකොට කාර් එකට අඩුම පාට දෙකක්වත් තියෙන්න ඕන. පාට දෙක තුනක් තියෙන කාර් එකක්. තනි පාට කාර් එකක් නෙවෙයි. ඒ පාට දෙක තුනෙන් මොකක් හරි එක පාටක් ගැන කතා කරන්නේ. next one. a lock of the gate. ගේට්ටුවේ අගුලක්. සාමාන්‍ය ගේට්ටුවකට අගුල් දෙක තුනක් තියෙන්න පුළුවන්. ඒකෙන් මොකක් හරි එක අගුලක් ගැන කතා කරන්නේ. විශේෂ අගුලක්. මෙන්න මේ අගුල කියලා කියන්නේ මොකක් හරි එකක්. next one. a branch of the tree. a branch of the tree. ගහේ අත්තක්. next. a petal of the flower. මලේ පෙත්තක්. මීළඟ උදාහරණ කට්ටලේ අයිති වෙලා තියෙන කෙනා කලින් දන්න බහුවචන before known plural. අයිතිය කියවෙන කෙනා කලින් දන්න ඒක වචන before known singular. හොඳින් හඳුනාගන්න සිංහලෙන් කියවෙන අදහසත් එක්ක මේ ඉංග්‍රීසියෙන් මැනුවෙන් ප්‍රකාශ කරගන්න. පෑනේ කොපු. the clips of the pen. මෙහෙම කියනවා නම් පෑනට කොපු කීපයක් තියෙනවා. ඒ කොපු කීපය ගැනම අපි කතා කරනවා. ඒ කොපු කීපය නිශ්චිතව සලකලා. මේසයේ කකුල්. මේසේ කකුල් ටික. the legs of the table. කාර් එකේ පාටවල්. the colors of the car. කාර් එකේ තියෙන පාටවල් ටික. ගේට්ටුවේ අගුල්. the locks of the gate. ගේට්ටුවේ තියෙන අගුල් ටිකේ ඒ අගුල් කිහිපෙම නිශ්චිතව අපි සඳහන් කරනවා. ගහේ අතු. the branches of the tree. මලේ පෙති. the petals of the flower. මීළඟ උදාහරණය අයිති වෙලා තියෙන කට්ටිය කලින් දන්නේ නැහැ බහුවචන before unknown plural. අයිතිය කියවෙන කට්ටිය කලින් දන්න ඒක වචන before known singular. බලන්න. පෑනේ කොපු. මේ පෑනේ කොපු වගේක්. clips of the pen. මේසයේ කකුල්. ඔය මේසේ කකුල් වලින් කකුල් දෙක තුනක් මොනවා හරි මේසේ තියෙන කකුල් වගේක්. legs of the table. කාර් එකේ පාටවල්. කාර් එකේ තියෙන මොනවා හරි පාටවල් කිහිපයක්. colors of the car. ගේට්ටුවේ අගුල්. locks of the gate. ගේට්ටුවේ තියෙන අගුල් මොනවා හරි අගුල් දෙක තුනක් විශේෂ සඳහනක් නැහැ මොනවා හරි අගුල්. ගහේ අතු. branches of the tree. මලේ පෙති. petals of the flower. මීළඟ උදාහරණයේ නාමපද දෙකම කලින් නොදන්න බහුවචන before unknown plural. clips of pens. පෑන් වල කොපු වගේක්. පෑන් වල කොපු. clips of pens. මේසවල කකුල්. මොනවා හරි මේස වගේ එක කකුල් වගේක්.
legs of tables. කාර් වල පාට. Colors of cars. Locks of gates. ගේට්ටු වල අගුල්. මොන හරි ගේට්ටු වගේ එකක තියෙන අගුල් වගේක්. Branches of trees. ගස් වල අතු. මොන හරි ගස් වල තියෙන ඔය අතු වගේක්. Petals of flowers. මල් වල පෙති. බලන්න මීළඟ උදාහරණ කට්ටලේ දෙස. මෙහි අයිති වෙලා තියෙන කට්ටිය කලින් දන්න බහුවචන. අයිතිය කියවෙන කට්ටිය කලින් දන්න බහුවචන. Clips of the pens. පෑන් වල කොපු වගේක්. අපි දන්න කියන පෑන් වල පෑන් වගේක කොපු වගේක්. Legs of the tables. මේස වල කකුල්. මේස කලින් දන්නව කකුල් කලින් දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්න කියන මේස වගේක කකුල් වගේක් මොනවා හරි. Colors of the cars. කාර් වල පාට වගේක්. පාටවල්. දන්න කියන කාර් වගේක මොනවා හරි පාට. Locks of the gates. ගේට්ටු වල අගුල්. අපේ ඔය තියෙන අපි කතා කරලා සඳහන් කරපු මොනවා හරි විශේෂ ගේට්ටු කිහිපයක ඒ වගේ තියෙන අගුල්. අගුල් කලින් දන්නේ නැහැ නිශ්චිත නැහැ. හැබැයි ගේට්ටු නිශ්චිතයි. Branches of the trees. ගස් වල අතු. Petals of the flowers. මල් වල පෙති. දැන් ඔබ මෙතෙක් සඳහන් කළ උදාහරණ කට්ටල දෙස බලාගෙන ඒ වාගේ තියෙන නාම වලට වෙනත් නාම ආදේශ කරමින් මෙය හොඳින් කියා ශබ්ද නගා කියා හොඳින් පුහුණු වෙන්න ඔබට ඉතාමත් හොඳින් පුරුදු පුහුණු වන තෙක්. සරල උදාහරණයක් අපි ගමු. මේසයේ කකුල්, the legs of the table. මෙතන table කියන නාමයට අපි දානවා chair කියන නාමය. The legs of the chair. පුටුවේ කකුල්. ඒ වගේ නාමපද වෙනස් කර කර මේවා දිගින් දිගට කියලා ඉතා හොඳින් පුහුණු වෙන්න. දැන් බලන්න මෙම පහලින් තිබෙන වාක්‍ය ඛණ්ඩ දෙස. අපි මුලින් ඉගෙන ගත්තා පන ඇති නාමපදවල අයිතිය ප්‍රකාශ කරන්න පන ඇති නාමපදයේ අග උඩු කොමාවක් සහ S අකුරක් එහෙම නැත්නම් බහුවචන නාමයේ අග උඩු කොමාවක් යොදාගෙන. ඊට පසුව අයිති වෙලා තියෙන දේ ප්‍රකාශ කරන්න අපි පුරුදු වුණා. මුලින්ම උඩු කොමාව සමග S අකුර තියෙන අයිතිය කියවෙන කෙනත් දෙවනුව අයිති වෙලා ඉන්න කෙනත් ඒ පන ඇති නාමපදවල අයිතිය ප්‍රකාශ කරනකොට අපි ඉගෙන ගත්තා. දැන් අද පන නැති නාමපදවල අයිතිය ප්‍රකාශ කරනකොට අයිති වෙලා ඉන්න කෙනා මුලිනුත් අයිතිය කියවෙන කෙනා of සමග සම්බන්ධ වෙච්ච නාමපදයේ අයිතිය කියවෙන කෙනා දෙවනුවත් සම්බන්ධ වෙන බව අපි ඉගෙන ගත්තා. දැන් මේ උදාහරණ මොහොතක් සංසන්දනය කරලා බලන්න. බලන්න ඔබගේ වම් අත පැත්තේ animate පන ඇති නාමපද පැත්තේ තියෙනවා the teacher's car. ගුරුවරයාගේ කාර් එක. the teachers අයිතිය කියවෙන කෙනා මුලින් ඉන්නවා. car දෙවනුව ඉන්නවා අයිති වෙලා ඉන්න කෙනා. බලන්න ඉදිරියෙන් නැති උදාහරණය inanimate nouns කියන පැත්තේ the color of the car. කාර් එකේ පාට. එතනදී අයිති වෙලා ඉන්න කෙනා the color මුලින් ඉන්නවා. අයිතිය කියවෙන නාමය of the car දෙවනුව ඉන්නවා. දෙවෙනි උදාහරණය කුරුල්ලෙකුගේ තටුවක්. a bird's wing. අයිතිය කියනවා a bird's මුලින් ඉන්නවා. අයිති වෙලා ඉන්න කෙනා wing අග ඉන්නවා. a bird's wing. කුරුල්ලෙකුගේ තටුවක්. බලන්න පන නැති නාමපද පැත්තේ a shape of a wing. තටුවක හැඩයක්. අයිතිය කියවෙන කෙනා of a wing දෙවනුව ඉන්නවා. අයිති වෙලා ඉන්න කෙනා පළමුව ඉන්නවා. ඊළඟ උදාහරණය the pupils book. සිසුවගේ පොත. අයිතිය කියවෙන කෙනා the pupils පළමුව. දෙවනුව අයිති වෙලා ඉන්න කෙනා book. ඒට ඉදිරියෙන් inanimate පැත්තේ බලන්න the cover of the book. පොතේ පිට කවරය. බලන්න the cover කියන්නේ අයිති වෙලා ඉන්න කෙනා එයා මුලින් ඉන්නවා. අයිතිය කියවෙන්නේ of the book එයා දෙවනුව ඉන්නවා. Next one the actor's jeans. නළුවාගේ කලිසම. ඔය ඩෙනිම් වගේ කලිසම් වලට අපි jeans කියලා කියන්නේ. the actor's jeans. the actors අයිතිය කියවෙන කෙනා මුලින් ඉන්නවා.
ජීන්ස් අයිති වෙලා ඉන්න කෙනා දෙවනුව ඉන්නවා. බලන්න ඉදිරියෙන් ඉනැනිමේට් පැත්තේ the price of the jeans කලිසමේ මිල ජීන්ස් එකේ මිල. the price අයිති වෙලා ඉන්න එක්කෙනා එයා මුලින් ඉන්නවා. of the jeans අයිතිය කියවෙන එක්කෙනා දෙවනුව ඉන්නවා. next one animate පැත්තේ බලන්න. an ostrich's legs පැස්බරෙකුගේ කකුල්. අයිතිය කියවෙන්නේ an ostrich's ඒක අයිති වෙලා අයිතිය කියවෙන කෙනා වාක්‍යයේ මුලින් ඉන්නවා. legs කකුල් අයිති වෙලා ඉන්න කට්ටිය දෙවනුව ඉන්නවා. ඊට පස්සේ බලන්න inanimate පණ නැති පැත්තේ the height of the legs කකුල් වල උස. the height අයිති වෙලා ඉන්න එක්කෙනා එයා පළමුව ඉන්නවා. of the legs අයිතිය කියවෙන එක්කෙනා එයා දෙවනුව ඉන්නවා. එතකොට ඔබ මෙතනදී ඔබට පැහැදිලිව අවබෝධ වෙනව ඇති පණ ඇති නාමපදවල අයිතිය ප්‍රකාශ කරනකොට පණ ඇති නාමපදයේ අග ඉංග්‍රීසියේදී අයිතිය ප්‍රකාශ වෙන කොටස් සම්බන්ධ කරනවා. උඩු කොමාව සහ s අකුර ඒක වචනයේදී බහුවචනයේදී නම් බහුවචනයේ s අකුරට අගින් උඩු කොමාව. නමුත් පණ නැති නාමපදවල අයිතිය අපි ප්‍රකාශ කරන්නේ of කියන නිපාතයෙන්. ඒ නිපාතයේ යොදවන්නේ අයිතිය අඟවන නාමපදයේ මුල. දැන් පෑන the pen පෑනේ of the pen ඒ වගේ පණ ඇති නාමපදවල අග අයිතිය යොදවන apostrophe s යොදවනවා. පණ නැති නාමපදවල අයිතිය ප්‍රකාශ කරන of කියන නිපාතයේ නාමපදයේ මුල යොදවනවා. එතකොට පණ ඇති නාමපදවල අයිතිව ඉන්න කෙනා අයිතිය ප්‍රකාශ වුණාට පස්සේ අපි පාවිච්චි කරනවා the man's leg මිනිහගේ කකුල. the man's අයිතිය කියවෙන කෙනා එයා මුලින් ඉන්නවා. leg කකුල අයිති වෙලා ඉන්න කෙනා එයා පසුව ඉන්නවා. ඒත් පණ නැති නාමපදවලට යනකොට ඒකේ පැත්ත මාරු වෙනවා. කකුලේ උස the height of the leg. එතකොට කකුලේ උස the height of the leg. the height අයිති වෙලා ඉන්න කෙනා එයා මුල ඉන්නවා. of the leg කකුලේ අයිතිය කියවෙන කෙනා එයා දෙවනුව ඉන්නවා. මම හිතන්නේ ඔබ මෙම වීඩියෝවෙන් සහ කලින් වීඩියෝවෙන් නාමපදවල අයිතිය ප්‍රකාශ කරන විදිහ නිවැරදිව දැනගත්තා. ඔබ කළ යුතු දේ තමයි පණ ඇති නාමපදවල අයිතිය වෙනමත් පණ නැති නාමපදවල අයිතිය වෙනමත් ඔබ ඉගෙනගත් ආකාර දෙකෙන් ඉතා හොඳින් ශබ්ද නගා කිය පුරුදු වෙන එක. වැඩිපුර නාමපද හොයාගෙන මේ තිබෙන උදාහරණවලට ඒව ආදේශ කරමින් ඒ කියන්නේ උදාහරණේ තියෙන නාමය අයින් කරලා ඒකට වෙනින් නාමයක් දාගෙන නාමපද විශාල ප්‍රමාණයක් 50ක් 100ක් 200ක් 300ක් වුණත් කමක් නැහැ. ඔබ වැඩිපුර පුහුණු වෙන තරමට ඔබට ඉක්මනට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉංග්‍රීසියෙන් ලියන්න කියන්න පුළුවන් වෙනවා. ඉතින් ඉතා හොඳින් පුහුණු වෙනවා නම් ඔබට මේ කොටස් වඩා හොඳින් පුරුදු වෙන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝවෙන් නාමපදයේ තවත් කතා කරන්න අවශ්‍ය කරන නාමපදයේ ගොඩනැගීම් පිළිබඳව තවත් පාඩමක් ඉගෙන ගන්න හොඳින් පුරුදු වෙන්න සූදානම් වෙමු. මම ඊළඟ වීඩියෝවෙන් නාමපදයේ මුලට යම් කොටස් එකතු කරගෙන කතා කරනකොට අපි එක වාක්‍ය ඛණ්ඩ හදාගන්න අවශ්‍ය කරන තවත් කොටස් කිහිපයක් ඔබට කියා දෙන්නට සූදානම් වෙනවා. ඉතින් වීඩියෝ එක මම හිතන්නේ බලලා ඉවර වුණා. ඔබට මේක හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මොකද මේක හුඟක් වැදගත් දෙයක්. තවත් කෙනෙකුට මේක ලබා දෙන්න ඔබ උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒ හුඟක් හොඳයි. ඒත් එක්කම මේ වීඩියෝ එක මේ පාඩම් මාලාව ගැන ඔබගේ අදහස් පල්ලෙහාක් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න කියලත් මම ඔබෙන් ඉල්ලනවා. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝවෙන් මුණ ගැහෙමු.